නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට දායාද කරමින් ඔබ මුණ ගැහෙන්න අපිට වාසනාව උදාවන. ඉතින් රූපවාහිනිය අපි ඇසුර හැඳෙන පින්වන්ත හැම දෙනාම ඊටාම දයාවෙන් දහම් සාකච්ඡා පිණිස අපි කැඳව ගන්නවා. ඒක රාශි කර ගන්නවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සදැහැති දායකත්වයට අපි සිහිපත් කරගන්නම්. අල්ගම ඉහළගම A101 නිවසේ පදිංචිව සිට වර්ෂ 2015 ජූලි මාස 8 වන දින මිය පරලොව යන්නට යෙදුන W අනුලාවතී පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් දියණිවරුන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න, අර්ථ දැන ගන්න, පින්වන්ත හෝරාව සකස් කරගන්න අපි සූදානම්. අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ස්වාමිනී උතුම් සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාව පිණිස කාලය උදා වුණා. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අප උදෙසා අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. දහම්මග විවර කළ දුණු පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා සුවසේ බොහෝ කල් දෙව් මිනිස් ලෝකයාට යහපත කරත්වා ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි බුදුරජාණන් වහන්සේගේ සිව් විසරද ඥානයන් පිළිබඳව කතා කරද්දී ඒ විසරද ඥානයකට අභියෝග කරපු අරිට්ඨ කියන භික්ෂුව මුල් කරගෙන දේශනා කරපු අලගද්දූපම කියන සූත්‍රය තමයි අපි කතා කළේ. එහෙමයි. එතකොට මේ විසරද ඥානය තමයි කොමක්ද? මේ නිවන් මගට අන්තරාය කරයි කියලා යම් දෙයක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා දෙව් මිනිස් ලෝකයාට දේශනා කළාද අරිට්ඨ භික්ෂුව කියාගෙන ගියා මේ දේවල් නිවන් මගට අනුතුරුදායක නෑ කියලා. එහෙමයි. ත්‍රිමූල කරගෙන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ භික්ෂුන් වහන්සේට කරුණු පැහැදිලි කරලා අපි දැන් දේශනා මම හිතන 4ක් විතර කතා කළා. එහෙමයි ස්වාමීනි. අලගද්දූපම සූත්‍රය මුල් කරගෙන. එහෙමයි. එතකොට මේ දේශනාවේදී ඉස්මතු වුණා බුදුරජාණන් දේශනා කළ මේ කාමය කියන්නේ මස් කට්ටකට උපමා කරලා, මස් වැදැල්ලකට උපමා කරලා, ඒ වගේම ගිනි අඟුරු වලකට උපමා කරලා, ඒ තරම් මේ කාමේ ආදීනව සිහිපත් කර කර නිවන් මගට අනුතුරුදායකයි කියලා සර්වඥයන් වහන්සේ විසින් දේශනා කළා තිබිලා තියෙනවා. එහෙමයි. ඒ වගේම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එමකට උපමා කරලා දිග ලොන් තියෙන එළුවෙක් මේ කටුගාලකට ගිහිල්ලා සිදුවෙන හානිය උපමා කරමින් මේ විවිධ උපමාවන් අරගෙන ලාභ සත්කාරයන්ගේ තියෙන අනතුර බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගට තියෙන අනතුර පැහැදිලි කරලා තියෙනවා. එහෙමයි. එතකොට මෙහිම මේ අරිට්ඨ භික්ෂුවට පැහැදිලි කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ හිස් පුරුෂයා මෙතරම්නම් මේ දහම් කරුණු සිහිපත් කළ තියෙද්දි
මේ වගේ මතයක් අරගෙන මේ දේශනා කරන්නේ තනිකරම කුමක් පිණිසද? හුදෙක්ම ප්‍රසිද්ධිය පිණිස. එහෙමයි. පුද්ගලික මත එතකොට ප්‍රකාශ කරන්නේ කුමක්ද? හුදෙක්ම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉලක්ක කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ අනෝ එහෙම ඉන්න කෙනෙකුට මේ බුද්ධ ශාසනේ උණුසුමවත් ලැබිලා තිබුණද කියලා අහනවා. එතකොට අර භික්ෂුන් වහන්සේට කර කියා ගන්න දෙයක් නැහැ. ඔළුව පාත් කරගෙන කඳ පාත් කරගෙන තාමත් උඩ මේ දේශනාව අහගෙන ඉන්නවා එතන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ කාලෙත් සිටියා. ඉතින් අදත් ඉන්නවා. එහෙමයි. ඒක හරි පුදුම දෙයක්. මේ සම්බුදු කෙනෙක්ගේ මේ අවබෝධයට තමන්ගේ හිත මේ පහදිනවා කියන එක, විශ්වාසය ඇති වෙනවා කියන එක, එතන මේ හිත නවතිනවා කියන එක හරිය දුෂ්කර කාරණාවක්. එහෙමයි. අපි මේ හිතන තරම් ලීසි පාසු දෙයක් නෙමෙයි ශ්‍රද්ධාව ජනිත කරනවා කියන එක. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාලාභී උපදිනවා කියන එක පින්වත්නි හරිය අසීරු කාරණාවක්. මොකද අපි මේ අපේ ජීවිතය ගත්තොත් එහෙම අද භෞතික ලෝකයකින් අපි අස්වැසිලා ඉන්න ලෝකයක්ද යුගයක් තියෙන. එතකොට මේ අපි ඒතර භෞතික දෙයකින් අස්වැසිලා ඉන්න හිතටම එතකොට නිරාමිස දෙයකින් යම් අස්වැසිල්ලක් උපද්දන්න යම් දහමක් දේශනා කරනකොට ඒ හිතේම තව ඉඩහසරක් ඇති වෙනවා කියන එක හරි දුර්ලභයි. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ ඉතින් අදන් නවීන විද්‍යාවෙන් විවිධ දැනුම් සම්භාරයක් එකතු වෙලා ඒකටම හිත මේ පැහැදිලානේ තියෙන, විශ්වාසය ඇති වෙලානේ තියෙන්නේ. එහෙමයි. ඒතර එහෙම විශ්වාසය ඇති වෙච්ච හිතට නිරාමිෂ දහමක් දේශනා කරද්දී ඒ හිතේම තව ඉඩ කඩක් නේ වෙන් වෙන්න ඕනේ. එහෙමයි. ඒතර ලේසියෙන් වෙන් කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ලේසියෙන් වෙන් වෙන්නේ නැහැ. එහෙයි. කොච්චර කිව්වත් මෙතුවක්කල් මේ ගියපු තැනටම තමයි ආ හිතපත් වෙන්නේ. එහෙමයි. මොකද ඒක ඇහුවත් වාදයක්මයි උපදින්නේ. දැන් පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කිව්වොත් ඕක කිසි ප්‍රශ්නයක් නැහැ, නිස්සබ්දව කනවා. එහෙමයි. තේරුණා නේද? එහෙයි. දැන් පිට රටින් මේ එන්නත එනවා මේක බිව්ව කොරෝන සනීප වෙනකොත් මිනිස්සු සති ගාණක් වුණත් දත විරෝගනේ දිහා බලන් ඉන්නවා. මේ දේවල් ටික තම්බල මෙහෙම බීපන් ඒකෙන් මේ කොරෝන නැති වෙනකොත් ගණන් ගන්නෑ. එහෙමයි. ඒ මට්ටමනද මේ බටහිරකරණය කරලා වෙලා ඉවරයි මිනිස්සු. එහෙම ඔය හිත්වලටම තමයි මේ දැන් මේ ධර්මයේ දෙන්න හදන්නේ. බටහිර සොයාගත්තු දේවල් ඔස්සේ ඒ දැනුම් සම්භාරයට හිර වෙච්ච හිතටම දැන් අපි කියනවා මේ ධර්මය. එහෙමයි. පිහිටන්නේ. එහෙමයි. ස්වාමීනි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අර කලින් වැඩසටහන් වල අපට මතක් කළේ මේ හැමතිස්සෙම ධර්මයේ දූපතක් කොටගෙන වාසය කරන්න කියන කරුණ. ඒ කරුණෙන් විමස ගන්න හිතනවා ස්වාමීනි දැන් අපි විද්‍යාඥයෙක් හෝ වේවා, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් හෝ වේවා, නොයෙක් ලෝකයේ තියෙන දැනුම් පද්ධති හදාරන කෙනෙක් හෝ වේවා, ඒවනාහි තේ සියලු දේත් මේ අනිත්‍ය වන්නේ කියලා පිටිට මේ දහමේ ඉන්න කෙනෙකුට නම් හිත එතෙන්ට ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නමුත් ලීසි පාසකුරන්ට ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. මොකද එතනින් ආශාවාද ලැබලා ඒක දැන් හිර වෙලා ඉවරයි. ඒකේ හිරකාරයෝ. එහෙමයි. ඒ හිරකාරයෙකුට ලේසියෙන් තව තැනක මේ හිත පිහිටනවා කියන එක ලේසි නෑ ඉතින්. එහෙමයි ස්වාමීනි. හරි පුදුම හිරමැදුරෙන් ආශාවාදයක් ලැබලා හිර වෙලාම තමයි සතුටක් හොයන්නේ. එහෙමයි. නිදහස් වෙලා ලබන සතුටක් ගැන කියන කියලා දෙද්දී ඒක සංවේදී වෙන්නත් ඒ හිතේ මෙයම් ඉඩක් තියෙන්න ඕන ප්‍රඥාවට. එහෙමයි. තේරුණා නේද? ඒකට මේ ප්‍රඥාව කියන එක දැල් වෙන්නේ අර හිර වෙච්ච නැති තැනකින්ම තමයි හිතේම උපදින එකක් ඒක. එහෙමයි ස්වාමීනි. ආන්න එක වැඩි තියෙන්නේ. එහෙයි. හරි පුදුමයි ඉතින්. ඒතර බුදුරජාණන් දේශනා කළා ඒ නිසා පින්වත් මහන්නේ මේ ධර්මය මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ ධර්මයේ වරදව අල්ලගන්න එපා කිව්වා. මේ ධර්මයේ තියෙන්නේ මම පාරුවක් උපමා කරගෙනයි කිව්වා. එහෙමයි. පාරුව තියෙන්නේ පින්වත් මහන්නේ ඊතර වීම පිණිස පමණයි. ඊතර උනාට පස්සේ කරේ තියාගෙන යන්නේ නැහැ කිව්වා. ඒ වගේ තමයි පින්වත් මහන්නේ මේ ධර්මයේ වාද විවාද කරන්න දොස් පරොස්න ගන්න ඇදකුඩු හොයන්න නෙවෙයි මේක තියෙන්නේ. මේ ධර්මයේ තියෙන්නේ යම් යහපතක් උදෙසා. එහෙමයි. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච දුක නම් වූ ආර්ය සත්‍ය පින්වත් මහණනි අවබෝධ කරගන්නයි මේ ධහම තියෙන්නේ. ඉපදීම දුකක් කියලා අවබෝධ කරගන්නයි මේ ධහම තියෙන්නේ පින්වත් මහණනි. එහෙමයි ස්වාමීනි.
මේ හිත ඇතුළේ තියෙන තෘෂ්ණාව නම් වූ ස්වභාවයේ තේරුම් ගැනීම පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. දුරු කර ගැනීම පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. මේ සම්මා දිට්ඨිය තේරුම් ගැනීම පිණිස සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ග අංග 8 කය වචනේ මනස මුල් කරගෙන තමයි උපදින්න තියෙන්නේ. ඒකට ඒක තේරුම් ගන්න ලීසි නෑ. එහෙමයි. හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන් ධර්මයේ දූපත කරගෙන ඉන්නකොට. ධර්මයේ නියම අර්ථයේ සලකාගෙන ධර්මයේ හැසිරෙනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඒක වාද ඒ ධර්මයේ අල්ලගෙන දැනුම් සම්භාරය ගොඩ නැගෙනකොටම ඒ හේතු කරගෙන ඒ මුල් කරගෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එකතු කරන්න ගියොත් එහෙම නැත්නම් ඒ හේතු කරගෙන ප්‍රසිද්ධියක් හදාගන්න ගියොත් එහෙමයි. ඒක දඩමීමා කරගෙන එහෙම නැත්නම් එයා දෘෂ්ටි සහගත වුණොත් එහෙම වාද විවාද කළොත් එහෙම එයා පොට වරද්ද ගත්තා වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් හිමාල බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දහම් කරුණු විස්තර කළා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන ලස්සන විග්‍රහයක් කළා. ත්‍රි විග්‍රහය කළ භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් මහණනි ඔබම බලන්න ඔබේ රූපය දිහා මේක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ඔබම හිතලා බලන්න කිව්වා. මේ ඔබ විඳින සැප දුක් උපේක්ෂා විඳින් නිත්‍යද අනිත්‍යද කියලා ඔබම බලන්න කිව්වා. ඔබ හඳුන ගන්න දේවල් නිත්‍යද අනිත්‍යද කියලා ඔබම බලන්න කිව්වා. ඔබ රැස් කරන මේ චේතනා නිත්‍යද අනිත්‍යද කියලා ඔබම බලන්න කිව්වා. ඔබ දැනගන්න දේවල් නිත්‍යද අනිත්‍යද කියලා ඔබම බලන්න කිව්වා. ඒතර බලන්න මේ වගකීම කාටද පැවරෙන්නේ? Tamanට. එහෙමයි. දැන් එතන ඉඳලා මේ වගකීම තියෙන කාගෙද? Tamanට තියෙන වගකීම. ඒ තමන් හැමතිස්සෙම බලනවා මේ රූපේ වෙනස් වෙන එකක්ද නැති එකක්ද? පඨවි ධාතුව දිහා බලනවා. පේන්නේ මොකද්ද? වෙනස් වීමක් විතරයි. ආපෝ ධාතුව දිහා බලනවා. වෙනස් වීමක් පේන්නේ. තමන්ගේ තේජෝ ධාතුව දිහා බලනවා. වෙනස් වීමක් පේන්නේ. තමන්ගේ වායෝ ධාතුව දිහා බලනවා. වෙනස් වීමක් පේන්නේ. නැද්ද බලන්න? එහෙමයි. තමන්ගේ කෙස් ලොම් නියපොතු දත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. පිටසෙම සැරව වෙනස් වෙනවා. තමන්ගේ ශරීරය ඇසුරු කරන් පවතින දාහය වෙනස් වෙනවා. තමන්ගේ ශරීරය ඇසුරු කරන් පවතින වාතය වෙනස් වෙනවා. එහෙනම් මේ හතර වෙනස් වෙනවා නම් මේ හතරෙන් හැටගත් රූපේ වෙනස් වෙලා යනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ අහනවා ඊළඟ හරි ලස්සනයි පින්වත් මහණෙනි යමක් අනිත්‍ය නම් ඔබම හිතලා බලන්න ඒකෙන් උපදින්නේ සැපද දුකද? විශ්වනාථ හතර බලද්දි දැක්කා දුකක් ස්වාමීනි උපදින්නේ. එහෙමයි. පින්වත් මහණෙනි යමක් අනිත්‍ය නම් යම් දෙයක් නිසා දුකක් උපදිනවා නම් වෙනස් වෙලා යන ස්වභාවයට පත් වෙනවා නම් එහෙනම් හිත ඇතුලේ ඒ පිළිබඳව මම කියලා ගන්න එක සුදුසුද? ඒකට මගේ කියලා ගන්න එක සුදුසුද? ආත්මයි කියලා ගන්න එක සුදුසුද? ස්වාමීන් වහන්සේ කල්පනා කළ බැලුවා ස්වාමීන් නෑ. එහෙමයි ස්වාමීනි. කොච්චර නිදහස්ද? එහෙයි. මොන වාදද මේකේ? එහෙමයි. මොන චෝදනාද මේකේ? මොන නින්දා පහසද මේකේ? එහෙමයි. ඒතර මේකේ හුවා දක්වන්න දෙයක් තියනවද? හැමදේම අනිත්‍ය වෙලා අනිත්‍ය වෙලා. ඒක නෙන්න. එහෙයි ස්වාමීනි. අහන්න එකනේ කියන්නේ. එහෙමයි. එතකොට යම් මාර්ගයකින් යම් කිසි කෙනෙක්ගේ හිත සුවපත් වුණා නම් සුවපත් වෙච්ච ගැනද කියා ඉන්නේ මාර්ගය ගැනද කියා ඉන්නේ සත්පුරුෂ කෙනා නම්. මොකද්ද කියන්නේ? මාර්ගය ගැන. මාර්ගය ගැනනේ. ඇයි තමන් යම් සෝයක් ලබනවා නම් මේ සෝය ගැනට වඩා කියන්නේ මාර්ගය ගැන. එහෙමයි. ඔක තමයි. ඒතර මාර්ගය මොකද්ද? මේ අනිත්‍ය වශයෙන් සිහි කරන තමන්ගේ රූපේ දිහා බල බල. තමන් බලන තමන්ගේ හිතේ සැපක් ඇති වුණාට පස්සේ ඒ සැප හැමතිස්සෙම තියනවද? නෑ. වෙනස් වෙලා යනවා. තමන්ගේ හිතේ දුකක් එනවා. ඒ දුකත් වෙනස් වෙනවා. තමන්ගේ හිතේ උපේක්ෂාවක් එනවා. උපේක්ෂාවත් වෙනස් වෙලා යනවා. එහෙනම් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ හේතු කරගෙන උපදින දුක. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනසුත් වෙනවා නම් එහෙනම් මම කියලා විඳීම අරගෙන වැඩන්නේ. මගේ කියලා විඳීම අරගෙන වැඩන්නේ. මගේ ආත්මය කියලා විඳීම අරගෙන වැඩක් නැහැ. එහෙමයි. ඊළඟ බලන්න තමන් බලන ඇහෙන් රූප හඳුන ගන්නකොට හඳුන ගන්න රූප හැමතිස්සෙම වෙනස් වෙවිද පවතින වෙනස් නොවිද පවතින වෙනස් වෙවි පවතින. එහෙමයි. කණෙන් හඳුන ගන්න ශබ්ද වෙනස් වෙවි පවතින. මේ විලාවකට ආදරෙන් කතා කරන විලාවකට බැනවලා කතා කරන. එහෙමයි. විලාවකට ප්‍රශංසා විලාවකට නින්දා.
නිත්‍ය කරන්න පුළුවන්ද ඔක? බෑ. එහෙමයි. වෙලාවකට ප්‍රනීත රස, වෙලාවකට කටුක රස, වෙලාවකට මිහිරි ගඳ සුවඳ, වෙලාවකට අමිහිරි දේවල් නහයට දැනෙනවා. ඊළඟ වෙලාවකට මිහිරි පහසවල් දැනෙනවා, වෙලාවකට අමිහිරි පහසවල් දැනෙනවා මේ කයට. වෙලාවකට මිහිරි සිතිවිලි හිතට එනවා, වෙලාවකට අමිහිරි දේවල් හිතට එනවා. එහෙනම් බලන්න හඳුන ගන්න දේවල් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එහෙමයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් සැපද දුකද? එහෙනම් දුක තියෙනවා. යමක් දුක නම් එහෙනම් වෙනස් වෙන ස්වභාවයෙන් උත්තම්. එහෙනම් මේ දේවල් මම කියලා අරගෙන වැඩක් නැහැ. මගේ කියලා අරගෙන වැඩක් නැහැ. මගේ ආත්මය කියලා අරගෙන වැඩක් තියෙනවද කියලා අහන්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සන විමසීමක්ද නේ? මේ විදිහට පංච උපාදානස්කන්ධ ගැන ලස්සන විමර්ශනයක ශ්‍රාවකයෝ යොමු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වත් මහන්නේ ඕම විමසද්දී දකිද්දි තීරුම් ගනිද්දී කල්පනා කරලා බලන්න කිව්වා. අතීතයේ තුල පිහිටි රූපයක් තුලක්වත් අනාගතයේ හින පතපතා ඉන රූපේවත් වර්තමානයේ තා ලැබිලා තියෙන රූපේවත් එහෙනම් තමන් සියුම් යයි කියලා මවාගෙන රූපයක් ඉන්නවනම් ගොරෝසු යයි කියලා රූපයක් මවාගෙන ඉන්නවනම් හිතේ එහෙමයි. හීනයි ප්‍රනීතයි ලස්සනයි කැතයි කියලා යම් රූපයක් බින් කරගෙන ඉන්නවනම් දුරයි ළඟයි කියලා යම් රූපයක් පනවගෙන ඉන්නවනම් ඒ පනවගත්තු කිසිම රූපයක් තුල ඊනම් අනිත්‍ය වෙන ස්වභාවෙත් තියෙනවනම් දුකටපත් වෙන ස්වභාවෙත් තියෙනවනම් වෙනස් වෙලා යන ස්වභාවයක් තියෙනවා නම් ඊනම් කිසිම රූපයක් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද? ওই විදිහට විඳීම් වලට සිහි කරනවා. සංඥාවට සංස්කාර විඥාන වලට සිහි කරවද්දී අර භික්ෂුන් වහන්සේ තේරුම් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට අහන පින්වත් මහන්නේ එසේ තිබියදී සෘතවත් ආරි ශ්‍රාවකයා ওই විදිහට දකිනකොට තමන්ගේ චිත්ත සංතානයේ රූපය ගැන යම් උපාදානයක් ඇද්ද? විඳීම ගැන යම් බැඳිලා යන ස්වභාවයක් ඇත්නම්, හඳුන ගන්න දේවල් ගැන යම් බැඳිලා යන ස්වභාවයක් තියෙනවනම්, චේතනා ගැන බැඳිලා යන ස්වභාවයක් තියෙනවනම්, දැනගන්න දේවල් ගැන තමන්ගේ ආධ්‍යාත්මික බැඳිලා යන ස්වභාවයක් තියෙන බැඳිලා යන ස්වභාවය ඔක්කොම නිදහස්ලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ආන්නේ භික්ෂුවට තමයි කොහොමද? අවිද්‍යාව නැමැති දොර අගුල කඩලා බිමට දාපු කෙනා. එයා නිදහස් දැන්. මොකද දොරේ අගුල නේද? එහෙමයි. දොර තියෙන නිකන්. එහෙමයි ස්වාමීනි. එයාට එළියට යන අවස්ථාව තියෙනවා. කර්මය නැමැති දියාගල සුණු විසුණු කරලා තියෙන්නේ. ඒ දියාගල තියෙනකන් තමයි ගසාගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. දියාගල නැහැ සුණු විසුණු වෙලා තියෙන්නේ. ගසාගෙන යන්න විදියන්නේ. තෘෂ්ණාව නැමැති ගල් කණුව ගලවලා තියෙන්නේ. දැන් එතකොට මේ ගල් කණුවේ ස්වභාවය තමයි එක තැන හිර වෙලා තියෙන එක. සීතලටත් රස්නෙටත් හැමදේටම බැට කකා තියාගෙන ඉන්න ඕන මේක. හැබැයි දැන් ඒ එහෙම බැට කකා තියන් ඉන්න දේ නිරුද්ධ වෙලා තියෙන කොහොමද? තෘෂ්ණාව. සංසාරේ අගුල ඊට පස්සේ ආර්ය තත්ත්වයටපත් වුණු කෙනා කියලා කියනවා. මාහන් නැමැති කොඩිය බිම දාලා ඉන්නේ හො. සියලු කෙලිස් බර විසි කරපු මහෝත්තමයෙක් වෙනවා කියන්නේ මෙයා මේ උත්තමයට තමයි කියනවා. ආන්ගේ උත්තමයා සක්දෙවිදුන්ටවත් මහ බ්‍රහ්මයටවත් ප්‍රජාපති දෙවියන්ටවත් අවබෝධ කරගන්න අමාරුයි කියනවා. හිත හැසිරෙන තැන් අල්ලන්න බෑ කියනවා. ඇයි ඒ? එහෙමයි ස්වාමී. රූපේ හිත හැසිරෙන්නෙත් නෑ. නිදහස් වෙලානේ. එහෙමයි. බලන් ඉන්නවා මෙයාගේ රූපේ හිත හැසිරෙන්නේ නෑ. වේදනාවේ හිත හැසිරෙනවද කියලා බලනවා. වේදනාවේ හිත හැසිරෙන්නෙත් නෑ. සංඥාවේ හිත හැසිරෙනවද බලනවා. සංඥාවේ හිත හැසිරෙන්නෙත් නෑ. කම්පිත වෙන්නෙත් නෑ. සංස්කාර වෙනස් කරලා බලනවා. සංස්කාරේ හිත හැසිරෙන්නෙත් නෑ. කම්පිත වෙන්නේ වෙනස් වුණා කියලා. එහෙමයි. විඥානේ හිත හැසිරෙන්නෙත් නෑ. ඒ සියලු දිනාගම ඉක්මවා ගියපු නිකලෙස් හිතකින් රහතන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරන පින්වත් මහන්නේ මං ඔය විදියේ අදහසක් දරද්දී ඔය විදියේ ධර්මයක් දේශනා කරද්දී සමහර ශ්‍රමණ බ්‍රාහ්මණය මට අසත්‍යයෙන් බොරුවෙන් අභූතයෙන් චෝදනා කරනවා. මොකද්ද? මේ ශ්‍රමණ ගෞතමයන් සත්‍යයන් නැති කරනවාලු. ඒ වගේම තමයි ඉන්නා වූ සත්‍යයන්ගේ වෙනසීම අභාවය ගැන කියලා දෙනවලු. මොන බලන්න ඒ කාලේ භාග්‍යතුන් හතර චෝදනා කරපෙදී.
එහෙමයි ස්වාමීනි. දැන් මහමෙවුනායි මේ තරුණ සංඝයා ඇවිල්ලා පැවිදි කරනකොටත් ওই විදියෝම කිව්වනේ. එහෙමයි. ඕන් හරි වැඩේ ජාතිය විනාශ වෙනවා. මේ තරුණ කට්ටිය ඔක්කොම පැවිදුණා මොකද වෙන්නේ? අරකද මේකද? එහෙමයි. දැක්ක නේද? අර ආවේශම තමයි මේ තියෙන්නේ. තව ස්වරූපයකින්. එහෙමයි ස්වාමීනි. අභාවය ගැන කියලා දෙනවලු පින්වත් මහණනි. ඔය විදියටම චෝදනාවක්. එහෙමයි. අනිත්‍ය ගැන කියලා දෙනවා මේක හරි වැඩේ. ගෙවල් දොර කඩා කප්පල් වෙනවා. මේ පවුල් කඩා කප්පල් වෙනවා. මෙහිමයි හරිමයි. එහෙමයි. ඊට පස්සේ ඒ නිසා මම සත්‍යයන්ගේ විනාශක මේ පින්වත් මහණනි මම සත්‍යයන්ගේ විනාශය ගැන කියන්නේ මං එහෙම කටයුතු කරද්දිත් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අසත්‍ය දෙයින් බොරුවෙන් අභූතයෙන් මට චෝදනා කරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශ කරනවලු ඉන්නා වූ සත්‍යයන්ගේ නැතිවීම කියනවලු වෙනසීම කියනවලු හට නොගැනීම කියනවලු කියලා පින්වත් මහණනි මට චෝදනා කරනවා. නමුත් පින්වත් මහණනි මං ඉස්සරත් දැනුත් මේ දුක ගැන විතරමයි කියලා දෙන්නේ. දුකේ නිරුද්ධ වීම ගැන විතරමයි පින්වත් මහණනි මං කියලා දෙන්නේ. එහෙමයි. මහණනි ඔය එක එක්කිනා තථාගතයන් වහන්සේට බනිනවා, නිඳා කරනවා, නපුරු වචන කියනවා, වෙහෙසනවා, රණ්ඩු වලට පැටලෙන්නවා. නමුත් මහණනි ඒ උදවිය ගැන තථාගතයන් වහන්සේ සිතේ තරහක් නම් ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අසතුටක් ඇති වෙන්නේ නැහැ, පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඇයි ඒත් මොනවද? ඉතින් ඒත් එක්ක අපි මේ උපදින්නේ කොහමද? එක්ක විඳීමක් නේ, සැපයක් දුකක් උපේක්ෂාවක්. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය වෙලා යන. එහෙයි. අනිත්‍ය වෙලා යන චේතනා ටිකක්, අනිත්‍ය වෙලා යන සංස්කාර ටිකක්. ඒ හේතු කරගෙන තථාගතයන් වහන්සේ හිත හැසිරෙන්නේ නැහැ කියන ඒවා තුළ. ඒ වගේම පින්වත් මහණේ ඔය එක එක්කෙනා තථාගතයන් වහන්සේ හොඳට සලකනවා කියනවා. මේ ධර්මයත් අහලා හොඳට සලකනවා කියනවා, බුහුමන් දක්වනවා කියනවා, පුද පූජාත් පවත්වනවා කියන සමහර කට්ටිය. ඒ වෙලාවට තථාගතයන් වහන්සේ හිතේ 아무තු සතුටකුත් නැහැ පින්වත් මහණේ කියන. එහෙමයි. හරි ආශ්චර්යනේ. සොම්නසක් ඇති වෙන්නේ නැහැ, හිත පිනා යන්නේ නැහැ පින්වත් මහණේ එතකොට. පින්වත් මහණේ ඔය එක එක්කෙනා තථාගතයන් වහන්සේට සලකනකොට, ගෞරව කරනකොට, බුහුමන් දක්වනකොට, පුද පූජා පවත්වනකොට පින්වත් මහණේ තථාගතයන් වහන්සේ මෙහිමයි හිතන්නේ අවිද්‍යා තණ්හා නැති වෙන ආකාරයට පිරිසිඳ දැකගත්තු යම් ධර්මයක් ඇද්ද ආන්න ඒකටයි ওই මිනිස්සු සත්කාර සම්මාන දක්වන්නේ කියලා කියන තථාගතයන් වහන්සේ හිතේ. එහෙමයි. කොච්චර ලස්සනද නේ? එහෙමයි ස්වාමීනි. ඉන්දා අපහාස කරනකොට ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ කියනවා. සත්කාර සම්මාන දක්වනකොට හිතෙන්නේ මොකද්ද? මේ ධර්මයට කරන සත්කාර නිවද කියලා හිතනවා. එහෙමයි. පින්වත් මහණේ ඒ නිසා ඔය එක එක්කිනා ඔබට නිඳා කළාට, අපහාස කළාට, දොස් කිව්වට, වෙහෙසෙව්වට, රාණ්ඩු වල පැටලෙන්න ආවට ඒ ගැන තරහ ගන්න එපා. එහෙමයි ස්වාමීනි. කෝප වෙන්න එපා, චිත්ත පීඩ ඇති කරගන්න එපා. ඒ වගේම පින්වත් මහණනි ඔය එක එක්කිනා සත්කාර කළාට, බුහුමන් දැක්කුවාට, පුද පූජා පැවැත්වුවා අමුතුවෙන් සතුටු වෙන්නත් එපා කියනවා. ඇයි? ඔහ වෙනස් වෙනවා. එහෙමයි. මේ සත්කාර කරන කෙනා හෙට බැන බැන යනවා. මේ බයින කෙනා මෙන්න හෙට ආපහු මේ ප්‍රශංසා කළා මෙන්න Facebook එකේ දානවා මේක. එහෙමයි. ටියුටර් එකේ ගිණුම් තියෙනවා. මේවා තියෙනවා. පණිවිඩ තියෙනවා. එහෙමයි. ඒක නේද? ඔව් මේ අද බයිනවා මෙන්න හෙට ප්‍රශංසා කළා දාලා. හෙට අද ප්‍රශංසා කරන කෙනා හෙට බයිනවා. එහෙමයි ස්වාමීනි. මේක ලෝකේ ස්වභාවය. ඒ නිසා පින්වත් මහණනි පුද පූජා සත්කාර ධම්මන් දක්වනකොට හිතන්න කියනවා මේ අවිද්‍යාව තණ්හා නැති වෙන විදියට කලින් මම යම් ධර්මයක් පිරිසිදු දැක්කද ආන් ඒ ධර්මයටයි මේ සත්කාර කරන්නේ කියලා හිතන්න කියනවා. පින්වත් මහණනි ඒ නිසා යමක් ඔබට අයිති නැත්තම් ඊ අයිති නැද්දී අත්හරින්න පින්වත් මහණනි කියනවා. යමක් ඔබට අයිති නැත්තම් අයිති නැති දේ අත්හරින්න කියනවා පින්වත් මහණනි. එහෙමයි. ඒක ඔබට ප්‍රහාණය වුණාට පස්සේ බොහෝ කලක් හිත පිණිස පවතිනවා. පින්වත් මහණනි ඔබට අයිති දැක්කේ මොකද්ද? පින්වත් මහණනි රූපය ඔබට අයිති නෑ. එහෙමයි. ඒ නිසා රූපය ගැන ඇති ආසාව අතහරින්න පින්වත් මහණනි. ඒ කෙරෙහි ආසාව ප්‍රහීන වුණාට පස්සේ ඔබට ඒක බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා. බලන්න කොච්චර සුන්දර දහමක් මෙහිම දහමක් අල්ලගෙන නේද මේ වාද කර කර එහෙමයි ස්වාමීනි. මේ පින්වත් මහණෙනි කියන එක ගැලපෙන්නේ නැහැ. මහණෙනිතෝ මහණ කියන එක තමයි හරියන්නේ. එහෙමයි. පිරුවාණ පොත් අහන්සට මේ බාරද්වා කසී බාරජ් සූත්‍රය මොකටද ආලෝක සූත්‍රය මොකටද කියා මේ
මොනවද මේ අරගෙන ඉන්නේ? එහෙමයි. එහෙමයි ස්වාමීනි. ඉස්සර මේ චෛත්‍ය බෝධි තිබුණේ දැන් චෛත්‍ය බෝධි හදලා මොනවද මේ කතා වෙන්නේ? එහෙමයි. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. ඊළඟට මේ අභිධර්මයේ කියන්නේ මොනවද මේ කතා වෙන්නේ? රූපේ යතහරින්න කියන්නේ මොන අන්තිමට කට්ටිය අල්ලගෙන තියෙන කොහොමද? අභිධර්මයේ කිව්වේ නෑ. ඒ නිසා මහමෙවුනා ධර්ම විකෘති කළා. එහෙමයි. බෝධිචෛත්‍ය ඉස්සර තිබුණේ දැන් තියෙනවා. ඒ නිසා මහමෙවුනා ධර්ම විකෘති කළා. පිළිම මහසර රම්මොන් පාට කළා. ඒ නිසා ධර්ම විකෘතිය. එහෙමයි. මේ මොනවද මේ? එහෙමයි ස්වාමීනි. ඒ අයගේ තියෙන හිස් බව එතනම මොළයේ කලඳක් තියෙන කෙනෙකුට පේනව නේද? එහෙමයි. සරල දෙයක් මේක. එහෙමයි. ස්වාමීනි මේ ප්‍රලාප සියල්ල පැත්තකින් තියලා හැමදෙනා මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේම පමුණවා ගන්න. ඒකනේ අඩු ගානේ පමුණව ගන්න බැරි නම් සදහැත් සිත් උපදවගෙන සාදුකාර දෙන්න ඉපාය. එහෙමයි ස්වාමීනි. අපි හිතමු දැන් මේ ඥානය කියන එක ඇත්තටම මේක සසරත් එක්ක සම්බන්ධ එකක් නේ. ඥානෙ නෑ කියමුකෝ. එහෙමයි. නැත්තම් අඩු ගානේ මේ සිල් ටික රැකගෙන බුදුන් ඇඳගෙන සාදු කියන හිටියොත් මොකද වෙන්නේ? එහෙමයි. ඒ ඥානෙ උපදීනේ. එහෙමයි. තින්ටවත් ඉන්නේ ඊළඟ ජීවිතේවත් ඒ දේ ළඟා කරගන්න ඕන ගුණයක් හදාගන්නේ. වැරදි හොයා පාලි වචනේ අර්ථය මේ හොයා ඒකේ අඩුපාඩු හොයා ඕක නෙමෙයි අර්ථය මේකේ කියා පොත් ලියලියා මේ මැසේජ් දදා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. ඔව්. මේ පහදින මිනිස්සෙකුට මෑත ඉතිහාස යුගයේ මේ මිනිස්සු වර්ගයාට සිදුවෙච්ච මේ සේවාවක් සිදු කළා නම් එවන් සේවාවක් මං හිතන්නේ මේ මිහි පිට වෙන කරපු තැනක් නෑ මහමෙවුනා ඇරිද. එහෙමයි ස්වාමීනි. එක හිලා කියන්න පුළුවන් ඒක. එහෙමයි. මනුෂ්‍ය වර්ගයාගේ ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් කරපු මෙහිම සේවාවක් වෙන්න කිසි කෙනෙකුට මං හිත කරගන්නත් බෑ. එහෙමයි. එහෙම ලේසියෙන් කරන්න බෑ මේවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරනවා රූපය ගැන ඇති ආසාව අත්හරින්නේ කිරි ආසා ප්‍රහීන වූ විට බොහෝ කලක් හිත සූපිරිස පවතී. දැන් රූපය ගැන ආසාව නැති වෙන්නේ කොහොමද? අනිත්‍ය වශයෙන් විමසනකොට. දුක් වශයෙන් විමසනකොට අනාත්ම වශයෙන් විමසන්න ඕනේ. ආසාව නැති වෙලා යන්නේ. නිකන් නැති වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට කියන පින්වත් මහණනි වේදනාව ඔබට අයිති නෑ. ඒ නිසා වේදනාවට ඇති ආසාව අත්හැරලා දාන්න. ඒ කිරි ආසාව ප්‍රහීන වූ විට ඔබට ඒක බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා. ඒ කියන්නේ මේ විඳින සැපේ තියෙන ආසාව අත්හරින්න කියනවා. හඳුන ගන්න දේවල් වලට තියෙන ආසාව අත්හරින්න කියනවා. එහෙමයි. ඊළඟට කියනවා පින්වත් මහණෙනි සංඥාව අයිති ඔබට අයිති නෑ. ඒ නිසා සංඥාව ගැන තියෙන ආසාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආසාව ප්‍රහීන වූ විට ඔබට ඒක බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා. පින්වත් මහණෙනි සංස්කාර අයිති නෑ. ඒ සංස්කාර ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ආසාව ප්‍රහීන වූ විට ඔබට ඒක බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි ඔබට විඥානය අයිති නෑ. ඒ නිසා විඥාන ගැන තියෙන ආසාව අත්හරින්න. ඒ කෙරෙහි ආසාව ප්‍රහීන වූ විට ඔබට බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි. බලන්න බුදු කෙනෙකුගේ ධර්මය. එහෙමයි. කොච්චර සුන්දරද, කොච්චර ප්‍රායෝගික, කොච්චර ලස්සනද, විශ්මිතද නේද? එහෙමයි ස්වාමීනි. ඥානයේ මාත්‍රයක් තියෙන සත්පුරුෂ කෙනෙකුට මේ වචන ටිකම ඇති ධර්මයේ හැසිරෙන්න. වාද අතහරින්න. එහෙමයි. පින්වත් මහණේ අඩුපාඩු හොයලා ඉන්න එක අතහරින්න. ඕකම ඇති. ඒ අල්ලගත්තු ගමම්මනේ ප්‍රශ්න ඔක්කොම එන්නේ. එහෙමයි ස්වාමීනි. පින්වත් මහණේ ඔබට මේ ගැන මොකද්ද හිතෙන්නේ? මේ ජේතවනේ තියෙන ලස්සන කාරණාවක් ඉස්මතු කරන්න. ජේතවනේ තියෙන දර කොළ අතු ආදී මිනිස්සු ඇවිල්ලා අරගෙන ගියොත් ඒවට ගිනි තිබ්බොත් ඒවට කැමති දෙයක් කළොත් ඔබට මේ විදියට හිතෙනවාද අයියෝ මේ මිනිස්සු අපිව අරගෙන යනවා අපිව ගිනි තියනවා එයාලට ඕන දේවල් කරනව නෙමෙද කියලා කෑ ගහනවද කියලා ඇහුවා නෑ ස්වාමීනි. ඒකට හේතුව කොහොමද? ස්වාමීනි අපිට ඒවා තමාය කියලා හරි තමාට අයත් දේවල් කියලා හරි හිතෙන්නේ නැහැ නේ ස්වාමීනි කියලා. එහෙමයි. ආන්ගේ වගේම දකින්න අර දර කොළ අතු දිහා බලන්නේ යම්සේද රූපේ දිහත් උහුම බලන්න කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙමයි. ගස් කොළන් දැන් දේවල්
කවුරු කෙනෙක් කපන් ගියත් පුලිස්සුවත් කෑවත් ගාණක් නැති යම්සේද තමන්ගේ රූපෙ දිහා ඒ විදිහටම බලන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඇයි තමන්ට අයිති නොවන දෙයක් විදිහට. එහේ. වේදනාව දිහාත් ඒ විදිහටම බලන්න කියන තමන්ට අයිති නොවන දෙයක් විදිහට. හඳුන ගන්න දේවල් දිහා ඒ විදිහටම බලන්න කියන තමන්ට අයිති නොවන දෙයක් විදිහට. සංස්කාර දිහා ඒ විදිහටම බලන්න කියන තමන්ට අයිති නොවන දෙයක් විදිහට. විඥාන දිහා බලන්න කියන තමන්ට අයිති දැනගන්න දේවල් දිහාත් ওই විදිහටම බලන්න කියන තමන්ට අයිති නොවන දෙයක් විදිහට. එහෙමයි. ඒත් මේ එකපාරට කෙනෙකුට හිම අතහරින්න බෑ. මේ භාග්‍යතුන් වහන්සේ කාලේදී ප්‍රඥාව දියුණුවේනේ. එහෙමයි ස්වාමීනි. ඒ දියුණු යුගයේ ඉතින් එහිම අතහැරලා ඉන්න පුළුවන් වාතාවරණයක් ඒ ශ්‍රාවක සංඝ පිරිසට ඒ ප්‍රඥාවත් එක්ක තිබ්බා. එහෙමයි. ඒ සංඝ පිරිස දක්ෂ වුණා ඒකට. අතහැරලා වාසය කරා. ඒතර අද යුගයේ ඉච්ඡර මාන දැන් මිහිඳු මහ රහතන් වහන්සේ යුගෙත් ඒක තිබ්බා. ඒ යුගයේ ආශ්චර්යයක් තිබුණා. එතකොට රජවරු මේ සිව්පසයෙන් කරන දේවල් ටික ඔක්කොම කරනවා ශ්‍රාවකයන්ට තියෙන අතහැරලා ඉන්න. එහෙමයි ස්වාමීනි. අද එහෙම එකක් නැහැනේ. එහෙමයි. එතකොට මේක ඔක්කොම හදා ගන්නත් ඕන ඉන්න පිරිසමයි රැක ගන්නත් ඕන ඉන්න පිරිසමයි. අද එහෙම ගියක් නේ තියෙන්නේ. එහෙමයි. ඒතර මේ පරිසරය තුල රැකෙන්න තියෙන ක්‍රමේ තමයි මේ පරිසරය තුල ඔහුට තියෙන ලොකු කල්පනාවක් තියෙන හැමතිස්සෙම. මොකද අපි ඉන්න තැන පිරිසිදු කරගන්න වෙනවා. ඒතර ඉන්න තැන ලස්සනට තියාගන්න වෙනවා. ඒතර ඉන්න තැන පිරිසිදු කරගෙන ලස්සනට තියාගෙන අපි හිටියා කියලා කියන්නේ. ඒතර ඒ දේ මේ 100% තමන්ට රැකවරණයක් තියෙනවා කියන එක නෙමෙයි. ධර්මයේ තමන්ට රැකවරණට තියෙන්නේ. එහෙමයි. නමුත් මේ ධර්මයේ පුරුදු කරගන්න තමන්ට යම් හොඳ පරිසරයක් තියෙනවා. අසත්පුරුෂයන්ගෙන් බැහැර වෙච්ච සත්පුරුෂයන් පිරිසක් එක්ක ඒකරාශී වෙලා යන ගමනක් තියෙන්න එපා. එහෙමයි. ඒ සත්පුරුෂ පිරිසකුත් එක්ක පිරිසක් අපි ඒකරාශී වෙලා ඉන්නකොට මේ පිරිසට සුව පහසුවෙන් ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ කාලේ හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ කාලේ උදේ පාන් නැගිටිනවා පිටස් පින්න පාත යනවා පාත්‍රෙත් අරගෙන එහෙදි දාන ටිකක් හම්බුනාට පස්සේ ඒ තැන මිදගෙන වළඳනවා. ඒ තැන් වල ඊට පස්සේ බණ භාවනාවක් කරගන්නවා. හවස් වරු ඉපුළු හිතුනොත් දෙනවා ආයි විහාරෙටම නැත්තම් ආවින කොහෙරි වඩිනවා. එහෙමයි. මොකද මේ විහාරයේ රකින්න ආරාමිකයෝ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. නම් අද හිම නෙවෙයිනේ තියෙන්නේ. අද හිම එළියට බැස්සොත් මොනව වෙයිද දන්නේ. මොකද ඒ තරම් සංකීර්ණ සමාජයක් තියෙනවනේ අද. එහෙමයි. ඒ සංකීර්ණ සමාජය තුල ඒතර ඒ වගේම දෙයක් පණ පොවා ගන්න ලේසි නෑ 100%. නමුත් ඔහුට යම් ආකාරයේ පිළිසරණක් මේ ලැබිලා තියෙන ආර්ථික සමාජීය වටපිටාවත් එක්ක යම් දෙයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ මේ මෛත්‍රිය. අනිත් එක තමයි කරුණු තීරුම් ගැනීම. ඒතර පරිසරයේ තියෙන සිටුේෂන් එක. ඒතර එදා ගත්තොත් එහෙම එදා ගුරුවරයා ගෝලයා මේ ඔක්කොම නීත්‍යානුකූල බැඳීමකට යටත් වෙලා නැහැ. අද ගත්තොත් එහෙම අද කොච්චරද සංකීර්ණද? අද මේ ඔක්කොම හැමතිස්සෙම හැමදේම ක්‍රියාත්මක වෙන ලීගලිනේ. ඒතර ලීගලි ඔක්කොම ක්‍රියාත්මක වෙනකොට ඒතර මේ දේවල් තුල යම් මේ අපිට පරිස්සම් කරන්න වෙලා තියෙනවා යම් දේවල්. රැකෙන්න වෙලා තියෙනවා. අනිත් එක්කෙනා ගැන හිතන්න වෙලා තියෙනවා. එහෙමයි. ඒත් සංකීර්ණ වටපිටාවක් තියෙන එතකොට. ඒත් සංකීර්ණ වටපිටාවත් එක්ක දැන් මේ ක්‍රමයට යන්න තියෙන මේ යුගයේ මේ ක්‍රමයට තමයි. ඒත් එතනද වැදගත් වෙන්නේ මෛත්‍රිය, කරුණාව, ඉවසීම, මුදිතාව, උපේක්ෂාව, තීරුම් ගැනීමේ හැකියාව. ඒ ටික යාට ඕන වෙනවා. සෑහෙන ගුණධර්මත් ඕන වෙනවා ඒකට. එහෙමයි ස්වාමීනි. මොකද ඒකට හේතුව අර බොහෝ කාලයක් එකම පිරිසත් එක්ක රැඳිලා ඉන්න වෙනවා සමහර විට. ඒ කාලේ වගේ නෙමෙයි ඒකට. එහෙමයි. බොහෝ කාලයක් එකම පිරිසත් එක්ක රැඳිලා ඉන්න වෙනවා. සර්වඥයන් වහන්සේ ඒ කාලේ ශ්‍රාවක සංඝයාත් එක්ක චාරිකාවට යන කලින් කාලේ මේ ප්‍රදේශවල. එකතන හැදී සිටීමක් නැහැ. එහෙමයි. මොකද අද යුගයේ හිම වාතාවරණයක් නැහැ ඒකට. එතකොට බලන්න ඒතර ඒ කාලේ මේ කාලේ ගත්ත වෙනසක් ඒ වෙනසට අපිට මූණ දෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අපේ කල්පනාව අනිත් එක තමයි අපි සතර බ්‍රහ්ම විහරණ සෑහෙන වැදගත් සමගිය. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට පින්වත් මහණෙනි එතකොට මේ එකම පරිසරයේ නැවත නැවත ඉන්න ඕන වෙන නිසා තමයි අපි නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරය දෙන්නේ.
මේ ඇසත් අනිත්‍යයි, මේ ඇසෙන් ඇසුරු කරන ලෝකෙත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි, කනෙන් ඇසුරු කරන ලෝකෙත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි, නාසයෙන් ඇසුරු කරන ලෝකෙත් අනිත්‍යයි. දිවත් අනිත්‍යයි, රසයත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, පහසත් අනිත්‍යයි, මනසත් අනිත්‍යයි, අරමුණුත් අනිත්‍යයි. එහෙමයි. ඊළඟට තමයි අර මේ නුවණින් සලකලා බැහැර කරන්න ඕන ආශ්‍රව නිරන්තරයෙන් නුවණින් සලක බැහැර කරන්න ඕන. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ දැන් පිණ්ඩපාත සේනාසන ගිලම්පස සිවුරු පිරිකර ඒවා නිරන්තරයෙන් නුවණින් සලක ඒවත් එක්ක නිරන්තරයෙන් ගැවසෙන සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. ඒතර ඒවා නිරන්තරයෙන් නුවණින් සලක බැහැර කරන්න වෙනවා. නැත්නම් නැවත එකම දේත් එක්ක ඉන්නකොට ආශ්‍රව උපදිනවනේ. එහෙමයි. පින්වත් මහණනි ඔන්න ඔය විදියට මං හිතා යහපත් ලෙසයි මේ ධර්ම දේශනා කළා තියෙන්නේ. උඩට මතු කළා තියෙන්නේ, විවෘත කළා තියෙන්නේ, පැහැදිලිව කියලා දීලා තියෙන්නේ පින්වත් මහණනි. අවිද්‍යාව වැරහැලි ඉරල දාලා තියෙන්නේ පින්වත් මහණනි මා මේ දේශනා කරපු ධර්මයේ. එහෙමයි. ඉතින් පින්වත් මහණනි මං ওই විදිහට ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතු කොට දක්වපු, විවෘත කරපු, කියා දීපු අවිද්‍යාව වැරහැලි ඉරල දාපු මේ ධර්මයේ තුල භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඔවුන් රහතන් වහන්සේලා. ආශ්‍රවයන් ඡේ වෙලා තියෙන බඹසර වාසී නිමා කරලා තියෙන කල යුතු දේ සම්පූර්ණ කරලා ඉවරයි. කෙලස් බර වීසි කරලා තියෙන කියන. අස්සන වචන නේද? එහෙමයි. ක්‍රමානුකූල උතුම් අර්ථයට පැමිණලා තියෙන්නේ. භව බන්ධන නැති වෙලා තියෙන අවබෝධ තුලින් දුකින් නිදහස් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ සසර සැරිසැරීමක් නෑ කියනවා. ඊ පළවෙනි උත්තම පිරිස. එහෙමයි. ඊළඟ කියන පින්වත් මහණනි ඔන්න ඔය විදිහට මං හිතා යහපත් ලෙස මේ ධර්මයේ දේශනා කළාට පස්සේ මතු කළාට පස්සේ විවර කළාට පස්සේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා ඕරම්භාගීය සංයෝජන පහ හිතේ ෂේ කරගන්නවා කියනවා. ඕරම්භාගී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික මේ ටික ෂේ කරගන්නවා කියනවා. ෂේ කරලා මොකද කරන්නේ? අනාගාමී බවට ආයි මේ කාම ලෝකෙට නොයන කියන අදහසින් තමයි ආගාමී අනාගාමී. එහෙමයි. අනාගාමී කියලා කියන්නේ. ආගාමී කියන්නේ පැමිණෙනවා කියලා අදහස. එහෙමයි. අනාගාමී කියන්නේ පැමිණෙන්නේ නැහැ. පැමිණෙන්නේ නැත්තේ ඇයි? අර සංයෝජන හිතේ නැති නිසා. කාම ලෝකයට බඳින සංයෝජන නැහැ. එහෙමයි ස්වාමී. ඒ සියලු දෙනාම ඕපපාතික සුද්ධාවාස බඹලෝ ඉපිද පිරිනුවම් පාන ආයි කවදාවත් ඒ ලෝකෙ චුත වෙලා මෙහි ඉන්නේ නැහැ. එහෙනම් පිරිනුවම් පාන. එහෙමයි. පින්වත් මහණනි ඔන්න ඔය විදිහට මිතා යහපත් ලෙස දේශනා කරපු විවර කරපු ධර්මයේ මේ හැසිරෙනකොට තව මේ පිරිසක් ඉන්නවා කියනවා සංයෝජන තුනක් ප්‍රහාණය වෙලා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාය සීලබ්බත පරාමාසය කියන සංයෝජන තුන හිතේ නැති වෙනවා. කාමරාග පටික තුනී වෙනවා. එහෙමයි. එකවතාවක් පැමිණෙනවා කියන අදහසින් සකින්නාගාමී සකදාගාමී. එහෙමයි. මේ ලෝකෙට එක්වතාවක් විතරක් ඇවිල්ලා සියලු දුක් අවසන් කරගන්න උත්මෙක් ඉන්නවා කියන ශාසනය. එහෙමයි. පින්වත් මහණේ ওই විදිහටම ඊතා යහපත් ලෙස මා මේ දේශනා කරපු ධර්මයේ සංයෝජන තුන ප්‍රහාණය කරපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියන මේ ධර්මය අහලා. ඒ සියලු දෙනා සෝතාපන්න වෙලා ඉන්නේ කවදාවත් සතර පායට නම් යන්නේ නැහැ කියන. ඒ වගේම පින්වත් මහණනි තව ඉන්නවා කියන ධම්මානුසාරී සද්ධානුසාරී භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියන. එහෙමයි. ඒ උත්තරමයන් වහන්සේලාත් නිවන් අවබෝධ කරගන්න සුදුස්සමයි කියන. ඊළඟ පින්වත් මහණනි මා මේ මතු කොටපු ධර්මයේ අහලා ඒ ධර්මයේ හැසිරීලා අවිද්‍යාව කඩමාළු විරාගෙන් දාලා පැමිණිච්ච මා කිරි සද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ ගැන ඒ සියලු දෙනා පින්වත් මහණනි සුගතිය යනවා. එහෙමයි ස්වාමීනි. අන්න බලන්න. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කියන සද්ධා මාත්‍රයක් තියෙන කෙනාට වෙන දේ. එහෙමයි. මොකද වෙන්නේ? සුගතිය යනවා කියනවා. දැන් මේ බැලුව බැලමට මේ ලෝකයේ දිහා බලනකොට පේන්නේ මොකද්ද එතකොට මේ? ඒ සද්ධා මාත්‍රයවත් නැතිකම තමයි. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ වාද විවාද චෝදනා කර කර ඉන්නේ ඒවත් එක්කනේ. එහෙමයි. නින්දා අපහාස. කියන්නේ සද්ධා මාත්‍රයක් තියෙනව නම් මේ බුද්ධ ශාසනය උණුසුම වැඩිච්ච කෙනෙක්නේ. ඒතර තේරෙනවනේ මේ නින්දා අපහාස චෝදනත් එක්කම මේ හිතේ නැවත නැවත ගැටණේ හැදෙන්නේ කියලා. එහෙමයි. එතකොට මේ ශ්‍රද්ධාව නැතිකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ සුගති ගමන පවා නැති කරගත්තු පිරිසක් තමයි වැඩි පුර ඉන්නේ. එහෙමයි. විශාල වශයෙන් ගත්තොත් ගිහි පිරිස
ඔය සංඝයාට නිନ୍ଦා අපහාස කරන ගිහි පිරිස ඉන්නව නේද? එහෙමයි සුගති ගමනක් නැති කරගෙන. ඒ භාගතුන් දැන් අපිට නොපෙනුනට අන්තිමට හොයාගෙන ගියාම පේන්නේ මොකද්ද? භාගතුන් වහන්සේ කියන සද්ධා මාත්‍රයක් නැතිකම මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව. එහෙමයි. මේ වන්දනාවක් කරද්දික් ගරහනව නම්, විහාරයක් කරද්දික් ගරහනව නම්, ධර්මයේ ටිකක් කියලා දෙද්දික් ගරහනව නම් මොකද්ද මේ පේන්නේ එතකොට මේ? සද්ධා මාත්‍රයක් නැතිකම. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ සද්ධා මාත්‍රයක් Taman තුල නැති බව Taman තේරුම් අරගෙන ඒ සද්ධා මාත්‍රය ඇති කරගන්න මහන්සි ගන්නව හැරෙන්න මේ ආහාරයේ මිහි අංකුම් හොයලා වැඩන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඇත්තටම අදාළ භික්ෂුන් වහන්සේලා හරිය සතුටටපත් වුණා. ඉතින් මේ අලගද්දූප සූත්‍රයේ මොන අදින් නිමා වෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් අපි මේ දේශනාව ඉස්මතු කරන්න ප්‍රධාන අරමුණ බවට ඇත්තටමපත් උනේ කුමක් නිසාද? මේ විසරද ඥාන පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉස්මතු කිරීම පිණිස. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේට විසරද ඥාන 4ක් පිළිලා තිබුණා. සියල්ල අවබෝධ කළා කියලා සර්වඥයන් වහන්සේ ප්‍රතිඥා දෙනවා. කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ ඔබ වහන්සේ මේ දේ අවබෝධ කළා නෑ කියලා. සියලු ආශ්‍රවයන්ගෙන් තථාගතයන් වහන්සේ නිදහස් වෙලා ඉන්නේ කියලා සිහනද දෙනවා. කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ ඔබ වහන්සේගේ මේ ආශ්‍රවය තියෙනවා කියලා. ඊළඟට මනාකොට මේ දේශනා කරපු ධර්මයේ මනාකොට දුක්ෂය වෙනවා කියලා භාගතුන් දේශනා කරනවා. නමුත් මේ ධර්මයේ පුරුදු කළාට මනාකොට දුක්ෂය වෙන්නේ නැහැ කියලා කාටවත් චෝදනා කරන්න බෑ. එහෙමයි. නිවන් මාර්ගට අනුතුරුදායකයි කියලා ශාස්ත්‍රුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා සිහනද පතුරවනවා. මේක නිවන් මාර්ගට අනුතුරුදායක නෑ කියලා කාටවත් චෝදනා කරන්න බෑ. සිද්දුරක්වත් නොදකින නිසා තථාගතයන් වහන්සේ විසරද බවින් මේ දෙව් මිනිස් ලෝකයට දහම්සක ප්‍රවර්තනය කළා. එහෙමයි. මේ සුන්දර සිදුවීම සිහනද මේ පවත්තන ලස්සන තැනක් හම්බුණා මට. අවසරයි ස්වාමීනි. හරි ලස්සනයි. අදින් විසරද ඥානයන් පිළිබඳ අදින් මේ දේශනාවෙන් අපි මේ දේශනා මාලාවට අවසන් කරනවා. එහෙමයි. අපිට ඉතින් විවිධ දේශනා ඇසුරින් නැවත ඉස්සරහදී අපිට කතා කරන්න පුළුවනි. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටි රජගහනුවර ගිජ්ජකූට පර්වතේ. ඒ කාලේම සරබනම් වූ පිරිවැජියා සසුනින් බැහැරව ගිහිල්ලා පොඩි කාලයයි. සිවුරු ඇරලා ගිහිල්ලා. එහෙමයි. එයා සිවුරු ඇරලා ගිහිල්ලා මොකද වුනේ? රජගහනුවර පිරිස් මැද මේ විදිහේ වචනයක් කියාගෙන යනවා මං ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරලා ඉන්නේ. මං ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ශාසනයෙන් නික්ම සිවුරු හැරලා ගිහින් ඉන්නේ කියලා. එහෙමයි. බලන්න එතකොට මේ කියන දේවල් නේද? එහෙසයි. සිවුරු ඇරලා ඒ කියන්නේ මොකද්ද? මම බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එසේ අය හිටියා නම් අද ඉන්න අය ගැන කවර කතාවද? එහෙමයි. මේවා සාමාන්‍ය මේ දේශනා කියවත් තමයි තේරෙන්නේ අනේ මේවා සාමාන්‍ය මහා හිස් ප්‍රලාප කියලා. එහෙයි ස්වාමීනි. එතකොට තමයි මේ පැත්තවත් නොබලා ඉන්න හිතෙන්නේ. එදා බොහෝ භික්ෂුන් වහන්සේලා පෙරවරුවේ සිවුරු ඇඳ පොරවගෙන පාසිවුරුගෙන රජගහනුවර පිඩු සිඟා වැඩම කළා. වැඩම කරද්දි මේ සිද්ධිය දැක්කා. තැන් වල ඉඳගෙන මේ පිරිවැජ්‍ය කියන කතාව. ඒතර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ කාරණේ සැලකලා හිටියා. සැලකලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සප්පීනිකා නදී තෙර පිරිවැජ්‍ය ආරාමේ තමයි සරබ කියන පිරිවැජ්‍ය ඉන්නේ. අනේ පුළුවන් නම් අනුකම්පාවෙන් වඩින සීක්වා කිව්වා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව ඒක පිළිගත්තා. පිළිඅරගෙන මොකද කරේ සාරවත්ඥයන් වහන්සේ දා භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා හවස් කාලේ සප්පීනිකා නදී ඉදිරිය පිරිවැජිය ආරාමේ සිටින සරබ් පිරිවැජියා කරා හරි ආශ්චර්යය වැඩම කළා. එහෙමයි ස්වාමීනි. වැඩම කළා පණවල දැන් ආසනයක් තිබුණා ආසනේ වැඩ සිටියා. වැඩ වුණ බුදුරජාණන් වහන්සේ සරබ් පිරිවැජියට කියනවා එම්බා සරබ ඔබ මේ වගේ වචනයක් කියනවා කියන්නේ ඇත්ත දෙය කියන්නේ මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගෙන ඉන්නේ. මං ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ශාසනයෙන් නික්මලා සිවුරු ඇරියේ. එසේ විමසූ විට සරබ් පිරිවැජිය නිශ්ශබ්ද වුණා. එහෙමයි. ඇත්තද මේ වගේ ප්‍රකාශයක් කරනවා කියන්නේ? නිශ්ශබ්දයි දැන්. දෙවෙනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනවා සරබ ඔබ මෙහිම එකක් කිව්වාද? නිශ්ශබ්දයි. තුන්වෙනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනවා සරබ ඔබ මේ
මේ මිනිස්සු අතර ගිහින් කියාගෙන යනවද මොකද්ද මං ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්ගේ මේ ධර්මයක් අවබෝධ කරලා තියෙන්නේ මේක මේ මං එහෙම අවබෝධ කරගෙන තමයි මම මේ සිවුරු ඇරලා ඉන්නේ එම්බා සරබ කියන්නේ එහෙමයි කියන්නේ එම්බා සරබ ඔබ කියන්නේ ඔව් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්ගේ කවර ධර්මයක්ද ඔබ අවබෝධ කළේ කියලා මට කියන්නකෝ කිව්වා එහෙමයි. ඉතින් ඔබේ අවබෝධය සම්පූර්ණ නම් මම සාදු කියලා අනුමෝදන් වෙනවා කිව්වා. අසම්පූර්ණ නම් මම ඒක සම්පූර්ණ කළ දෙන්නම්කෝ කියන්නකෝ කිව්වා. එහෙමයි ස්වාමීනි. උත්තර නෑ. එහෙයි. හරි පුදුමයිනේ. එහෙමයි. එතකොට මේ පිරිවැජියෝ සරබ ඊට පස්සේ වටේට පිරිවැජියෝ ටික කෑ ගහලා කියන්න ගියා. ඉම්බා සරබ දැන් ඔබට මේ තථාගතයන් වහන්සේ අවස්ථාව දීලා තියෙන්නේ. පවර්ලා තියෙන්නේ දැන්. ඔබ බලාපොරොත්තු වෙන දේ පවර්ලා තියෙනවා. ඉතින් කියන්නකෝ කිව්වා. දැන් මෙයා කියාගෙන ගියානේ මම අවබෝධ කරගන්නේ අවබෝධ කළා තමයි මම මේ වෙන ආරාමික මේ පිරිවැජියෙක් වෙලා තියෙන්නේ. දැන් ඔබට ශ්‍රමණ ශාක්‍ය පුත්‍රය අවස්ථාවක් දීලා තියෙනවා. ඇයි දීලා තියෙද්දි ඇයි ඔබ නිරුත්තර කියලා ඇහුවා. එහෙමයි. ඉතින් දැන් ඔබ මේව කිව්වට පස්සේ අවබෝධය අසම්පූර්ණ නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ කරાવી. ඉතින් ඇත්තටම අවබෝධය සම්පූර්ණ නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනුමෝදන් වේවි කිව්වා. ඔක කියන්නකෝ කිව්වා. මොකුත් නැහැ. එහෙමයි. කරබාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ සිංහනාද කළා. එතකොට නිශ්ශබ්දව තෙද රහිතව කරබාගෙන මොහොනයට හරවගෙන වැටහීම රහිතව සිටින සර පිරිවැජිය දැනගෙන අර පිරිවැජියන්ට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට වදාරනවා. ඉම්බා පිරිවැජිවරුනි සම්මා සම්බුද්දයි කියලා මන් ලෝකෙට ප්‍රතිඥා දෙනවා. අවස්ථා තුනකට මේක ප්‍රතිඥා දෙන්න වෙලාවමදි නිසා අපි කර්ණේ කියනවා. ඒ වගේම මම සියලු ආශ්‍රය ඡය කරලා ඉන්නේ කියලා මම ලෝකෙට ප්‍රතිඥා දෙනවා. ඒ වගේම යම් ධර්මයක් යම් මාර්ග අවබෝධයක් ලබා දීම පිණිස ධර්මයක් දේශනා කළාද ඒ ධර්මයේ පුරුදු කළාට මනාවකට දුක්ෂය වෙනවා කියලා මම මේ ලෝකෙට ප්‍රතිඥා දෙනවා. මේ තුන් කරුණෙන් මම ප්‍රතිඥා දෙද්දී ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා යම් කෙනෙක් මාහට ඔය අයුරින් පවසනවා මොකද්ද? මාහුගේ මනාවකට ප්‍රශ්න කරනවා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නෑ කියලා කවුරුද කිව්වොත් එහෙම. ඔබ වහන්සේගේ මේ ආශ්‍රවේ තියෙනවා කියලා කවුරුද කෙනෙක් කිව්වොත් එහෙම. ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේ මනාවකට දුක්ෂය වෙන්නේ නෑ කියලා මට හරි කවුරු කෙනෙක් කිව්වොත් එහෙම මම ඔහුගෙන් ප්‍රශ්න කරනවා කිව්වා. මේ ප්‍රශ්න කරන්න තමයි ආවේ. මේ අනිරුත්තරයිනේ. මං ඔහුගෙන් ප්‍රශ්න කරනවා කිව්වා. මනාවකට ප්‍රශ්න කරනවා කිව්වා. නැවත නැවත විමසනවා කිව්වා. නැවත විමසද්දි මෙන්න මේ කරුණු තුනෙන් එකයිකෝ බලාපොරොත්තු වෙනකෝ වෙන එකක් නැහැ කිව්වා. මොකද්ද? එක්ක වෙන කතාවක් ඇදලා ගනී කිව්වා. එක්ක වෙන කතාවක් ඇදලා අරගෙන අරක අමතක කරනවා කිව්වා. එහෙම නැත්නම් කෝපයයි, ද්වේෂයයි, නොසතුටයි පහල කරයි කිව්වා. එහෙමත් නැත්නම් සරබ පිරිවැජිය වගේ නිශ්ශබ්ද කරබාගෙන තෙද රහිත වෙලා ඔහේ මූණයට හරවගෙන දී කිව්වා වෙන දෙයක් නම් පිරිවැජියුන් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. ඒත් බුදුරජාණන් වහන්සේ යම් දෙයකින් මේ දෙව් මිනිස් ලෝකයාට සිංහනාද කළාද, බිය රහිත බව ප්‍රකාශ කළාද, තැති ගැනීම රහිත බව ප්‍රකාශ කළාද, ඒවා සිංහනාදය. එහෙමයි ස්වාමීනි. ඒ සිංහනාද වලට යම් කෙනෙක් අභියෝග කරනවද ඒ අභියෝග කරන කෙනාගෙන් තථාගතයන් වහන්සේ ප්‍රශ්න කරනවා කියනවා. ප්‍රශ්න කරද්දී කරුණු තුනයි කියන සිද්ධ වෙන පුළුවන්කම තියෙන්නේ. එක්ක නිශ්ශබ්ද විදී කියනවා. එක්ක වෙන කතාවක් ඇදලා ගන්නවා කියනවා. ඒක කෝපය දේශය උසල ඇදලා ගන්නවා කියනවා. කොච්චරයි කියන වෙන්න පුළුවන් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. දැන් මේ අලගද්දුම සූත්‍රෙන්නේ මොකද්ද? නිශ්ශබ්ද වෙච්ච එක. ඒක ධර්මතාවයක් මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඒ සත්‍යේ පිහිටලානේ කතා කරන්නේ. හරි පුදුම දෙයක් ඒක. ඉතින් භාග්‍යතුන් වහන්සේ සප්පීනිකා නදී තෙර පිරිවැජි ආරාමෙදි මේ අයුරින් තුන් වරක් සිංහනාද පවත්තලා අහසට පැන නැගිලා වැඩිය කියනවා. අහසට මේ මොහොතින් පැන නැග්ග කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැටලා නොබෝ වේලාවකින් අර පිරිවැජිය ටික එකතු වෙලා මොකද කරේ? වට කරගෙන මෙයාට වචනෙන් පහර ගහන්න ගත්තා. මොකද්ද? එම්බා සරබ මහා වනේ දිරාගිය හිවලෙක් සිංහනාද කරන්නේ මේ කියලා හිවල් හඬමයි නේද නැගුවේ කියලා. එහෙමයි. නින්දා කළා.
බිරුම් හඬමයි නැගුවේ. නුඹත් අන්නේ වගේ තමයි. එම්බා සරබ නුඹ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැරුණකොට සිංහනාද කරන්න මේ කියලා හිවල් හඬම නේද නැගුවේ. මෙහෙම නින්දා කරද්දි අර ඔළුව පාත් කරගෙන කඳ යට හරවගෙන හිටියා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. කුමක් නිසාද? ඒක ධර්මතා ලෝකේ. ඒ නිසා පින්වත් සතුටු වෙන්න අපට එවන් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ගැන අහන්න ලැබුණා. සිංහනාදයන්ගෙන් සිහනද දින විශාරද ඥානයන්ගේ මේ ලෝකේ සත්‍ය ප්‍රවර්තනය කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපට මේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ගැන අපිට අහන්න ලැබුණා. එහෙමයි ස්වාමීනි. ඒවන් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ගැන අසන්න ලැබෙන මේ කාල පරිච්ඡේදය හරි දුර්ලභයි. ඉතින් ඒ නිසා මේ ලැබුණු සුළු මොහොතේ බාහිර ලෝකයේ මේ වැරදි මතවාද පැත්තකට දාලා තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනම නිරන්තරයෙන් හිත පහදවගෙන ඒ අවබෝධයට කීකරු වෙච්ච හිතක් හදාගන්න මේ ලැබුණු මේ ජීවිතේ. එයයි අපට ඒ සද්ධා මාත්‍රයයි ප්‍රේම මාත්‍රය අඩු ගන්න අපි සුගතියට ගෙනියන්න අපට අනුග්‍රහ කරાવી. ඉතින් ඒ නිසා මේ රැස්වන උදාාර පින සසර පුරාම සුවපත් කරගෙන සසරින් එතෙර කරවීම පිණිසම මේ රැස් කරගත් උදාාර පින සද්ධා මාත්‍රය මේ පින්වත් සියලු දෙනාට මෙකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සර්වඥතා ඥානය පිළිබඳ ප්‍රතිඥා ඇති අභීත සිහනඳ ඇති භාග්‍යවතුන් වහන්සේගේ උදාාර ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් කාලය උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුද්ධ සිතක අස්සිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අල්ගම ඉහළගම ඒ 101 නිවසේ පදිංචිව සිටි 2015 ජූලි මාස 8 වන දින මිය පරලෝකයේ W අනුලාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන අදහසින් පින්වත් දියණිවරුන් ඇතුළු පවුලේ සිල් දෙනා එක රාශී වෙලා තමයි අද මේ උදාාර පුණ්‍ය ධර්මයේ රැස් කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන්, ඒ වගේම විස්කන් දේවපුතු, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය W අනුලාවති පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇයගේ පරලෝ ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා. වහවහ චතුරාරි සත්‍ය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය සුජීවත්ව සිටින මේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සඳහා උපකාර කළ සියලු දෙනාට, දුවා දරුවන්ට, ඒ වගේම දියණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ
හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාර ශ්‍රී සද්ධර්මයේ අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අද දවසෙත් පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අල්ගම ඉහළගම ඒ 101 නිවසේ පදිංචිව සිට වර්ෂ 2015 ජූලි මාස 8 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන W අනුලාවතී පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වන්ත දියණිවරුන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ආසහාය ආසම සම සාත්‍රු සම්පත්තියක දායාදය ජාතිය හිමි කරගෙන තිබෙනවා. ඒ සාත්‍රු සම්පත්තියෙන් හදවත පුරවා තෙදවත් කරගන්න අපි හැමදෙනා වාසනාවන්ත වුණොත් එහෙම මොනතරම් සැනසීමක් ලෝකයට උදා වෙනවද කියලා ඔබ දන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.